මේ ගානෙත් අලුත් කොටසක් තියෙනවා. මේක තියෙන්නේ ඝර්ෂණ මාධ්‍යයක ගමන් කරන සරල අණුවක්කී චලිතයක්. ඝර්ෂණය දැන් ඕගොල්ලෝ මම දන්නවා සමහර අය ඝර්ෂණයේ පාඩම ඉගෙනගෙන ඇති, සමහර අය ඝර්ෂණයේ පාඩම දන්නේ නැතුව ඇති. හැබැයි O level වල හැමෝම කරලා තියෙන්නේ ඝර්ෂණය. ඒත් මම මුලින්ම මේ ප්‍රශ්නෙට එන්න කලින් ඝර්ෂණය ගැන පොඩි හැඳින්වීමක් දෙන්නම්. ඝර්ෂණයේ පාඩමත් යම් තාක් දුරට මෙතනින් ආවරණය වෙනවා. බොහොම එයාගේ සාරාංශයක් තමයි මම මේ දෙන්නේ. කාගේද? ඝර්ෂණයේ. එහෙම රළු මතු පිටක් තියෙනවා. මෙන්න මේ රළු මතු පිට මත තියලා තියෙනවා රළු පෘෂ්ඨ සහිත වස්තුවක්. ස්කන්ධයක්. කැපිටල් M ස්කන්ධයක්. එතකොට යාගේ බර කැපිටල් MG. අවධානයෙන් අහගන්න. තව පොඩි වෙලාවක්. ඉතින් වැඩියකොට දාගන්න. අන්න ඒ බර නිසා තලයට ලම්බකව ඇති වෙනවා ප්‍රතික්‍රියාවක්. ප්‍රතික්‍රියාව කැපිටල් R. ඔන්න අත්ත නිකන් තියන් ඉන්න බැරි එකෙක් මේක අදිනවා. එයා යොදන බලය කැපිටල් F. එතකොට මේක රළු පෘෂ්ඨයක්නේ. මෙන්න මේ රළු පෘෂ්ඨය නිසා මේ යොදන බලය මගින් මෙන්න මේ M ස්කන්ධය ඉස්සරහට ගෙනියන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් කිසිම චලනයක් නැතුව නිශ්චලතාවයේ තියෙන්නත් පුළුවන්. එතකොට මේ බලය හේතුවෙන් මේ වස්තුව ඉදිරියට ඇදෙනවද නැත්නම් නිශ්චලතාවයේ තියනවද කියන එක තීරණය වෙන්නේ මේ මතු පිටවල් දෙක මගින් ඇති කරන ඝර්ෂණ බලය. මෙන්න මේ ඝර්ෂණ බලය තමයි මෙයා ඉස්සරහට ගෙනියනවද නැද්ද කියන එක තීරණය කරන්නේ. මොකද්ද මේ ඝර්ෂණ බලය කියන්නේ? ඝර්ෂණ බලය සමාන වෙනවා μr ගුණිතයට. μr ගුණිතයට r කියන එක පැහැදිලිනේ. r කියන්නේ මෙන්න මේ ලම්බ ප්‍රතික්‍රියාව, අභිලම්බ ප්‍රතික්‍රියාව. μ කියන්නේ ඕනෑම රළු මතු පිටක තියෙන ඝර්ෂණ සංගුණකය. ඒක අර තන්තු වල තියෙන මේ ප්‍රත්‍යස්ත මාපාංකය නැත්නම් දුන්නක තියෙන දුණු නියතය වගේ නියතයක්. එතකොට ඕනෑම රළු පෘෂ්ඨයකට තියෙන ඝර්ෂණය මත බලපාන සංගුණකය තමයි ඝර්ෂණ සංගුණකය කියන්නේ. ඒකට අපි පාවිච්චි කරන අකුර μ. එතකොට එයාගේ අභිලම්බ ප්‍රතික්‍රියාවේ ගුණිතය තමයි ඝර්ෂණයට සමාන වෙන්නේ. එතකොට අපි මේ යොදන බාහිර බලය F බලය මෙන්න මේ ඝර්ෂණ බලයට පොඩ්ඩක් හරි වැඩි වෙච්ච ගමන් මෙන්න මේ මතු පිටෙන් රළු මතු පිටෙන් යොදන්න පුළුවන් උපරිම ඝර්ෂණය කියන්නේ μr ගුණිතය අපි යොදන බාහිර බලයට වඩා වැඩි වුණොත් මේක ඉස්සරහට ගමන් කරන්නේ. හැබැයි අපි යොදන බලය වැඩි වුණොත් ඝර්ෂණ බලය අඩු වෙලා අපි යොදන බලය වැඩි වුණොත් මෙයා ඉස්සරහට ත්වරණයකින් ගමන් කරන්න පටන් ගන්නවා. එහෙනම් අවස්ථා දෙකක් තියෙනවා. මොකක්ද අවස්ථා දෙක? මේක ඉදිරියට ගමන් නොකර සමතුලිතව පවතින අවස්ථාව. අනිත් එක තමයි උපරිම සීමාකාරී අවස්ථාවේ පවතින එක. උපරිම සීමාකාරී ඝර්ෂණ බලය කියලා O level වල කතා කරලා ඇති. මතක නම් මෙන්න මේ වගුව මතක් කරගන්න. මෙහෙම වගුවක් මේ ප්‍රස්ථාරයක් තිබ්බා. ඝර්ෂණ බලය යොදන බලයට අනුව මෙන්න මේ වගේ විදිහට තමයි තියෙන්නේ.
මෙතන ඉඳලා මෙතනට අපේ බලය වැඩි කරගෙන යද්දි ඝර්ෂණ බලයත් වැඩි වෙනවා. වස්තුව චලනය වෙන්නේ නැහැ. හැබැයි එක් අවස්ථාවක් තියෙනවා. අන්න ඒ අවස්ථාව ඒ අගයට වඩා අපි යොදන බලය පොඩ්ඩක් හරි වැඩි කරපු ගමන් මොකද වෙන්නේ? මේක පාට ගැස්සිලා ඉස්සරහට තෝරණයෙන් ගමන් කරන්න පටන් ගන්නවා. මෙන්න මේක තමයි ඔන්න ඔය උපරිම සීමාකාරී ඝර්ෂණ බලය කියලා කියන්නේ. මේ අවස්ථා දෙක සමතුලිතතාවයේ ඕනෑම වස්තුවක් සමතුලිතතාවයේ පවතිනවා ක්‍රම දෙකකට. එකක් තමයි නිශ්චලතාවයේ නිශ්චලව පවතින්න පුළුවන්. අනිත් එක ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන්න පුළුවන්. නේද? නිව්ටන්ගේ පළවෙනි නියමය සමතුලිතව පවතින්න පුළුවන් නිශ්චලව ඒ වගේම ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන්නේ. ත්වරණයෙන් ගමන් කරනවා නම් තමයි එයා සමතුලිතව තියෙන්නේ නැත්තේ. එහෙනම් ගානේ අපිට නිශ්චලව පවතී ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරයි. ඔන්න ඔය වචන දෙක තියෙනවා නම් අපේ නිගමනය තමයි අංශුව දැන් තියෙන්නේ සමතුලිත අවස්ථාවේ කියන එක. සමතුලිත අවස්ථාවේ තියෙනවා නම් මතක තියාගන්න අපේ ඝර්ෂණ බලය Fr අපේ μr ගුණිතයට වඩා කුඩා හෝ සමානයි. එතකොට මෙන්න මේක බලපවතින්නේ නැත. අපේ ඝර්ෂණ බලය උපරිම ඝර්ෂණ බලය μr ගුණිතයට වඩා සමාන වෙන්නත් පුළුවන්. හැබැයි කුඩා වෙන්නත් පුළුවන්. සමතුලිතව තියෙද්දි. ඒ කියන්නේ අපි යොදන බලය ඝර්ෂණ බලයට උපරිම ඝර්ෂණ බලයට වඩා අඩුයි හෝ සමානයි. සමාන වුණත් යන්නේ සමාන වුණත් මේ බලයයි සමාන හින්දා මෙහෙම තියෙනවා. සමතුලිතව. අපි යොදන බලය මේ බලයට වඩා අඩු නම් ඒ යන්නේත් නැහැ. සමතුලිතව තියෙනවා. එහෙනම් සමතුලිතව තියෙනවා කියන්නේ මේ අවස්ථාවේ පවතින උපරිම ඝර්ෂණය μr ගුණිතය ඇත්ත ඝර්ෂණයට වඩා වැඩි කියන එක. උපරිම සීමාකාරී අවස්ථාවේ තියෙනවා කියන්නේ මෙතන පවතින μr ගුණිතය උපරිම ඝර්ෂණය දැන් තියෙන ඝර්ෂණයට සමාන වෙලා තියෙනවා. සමාන වෙලා තියෙන. තව මේක උඩට යන්න බෑ. හරි මේක ඝර්ෂණ පාඩමක් වෙනවා. මේක තවදුරටත් මම කියුවොත් එන්න මේක පොඩ්ඩක් ඔලුවට දාගන්න. මේ ගානට ඒ කියන්නේ මෙන්න මේ සරල අනුවර්තීය චලිතය ගානට අවශ්‍ය වෙන්නේ මෙන්න මෙච්චරයි. සමතුලිත නම් ඔයා පාවිච්චි කරන්න ඕන මෙන්න මේක. සමතුලිත නම් පාවිච්චි කරන්න ඕන මේ අසමානතාවය. සමතුලිත නෑ උපරිම සීමාකාරී අවස්ථාවේ නැත්තම් චලනය වෙන්න ඔන්න මෙන්න වගේ කතන්දරයක් කියනවනම් පාවිච්චි කරන්න ඕන මෙන්න මේ සමීකරණ. ඔය දෙක විතරයි මතක තියාගන්න ඕන. තේරුම් ගන්න ඕන. මම ඝර්ෂණයෙන් බොහෝම සමරි එකක් දුන්නේ විනාඩි 5කින්. ඒ හින්දා ඉතින් ඔක්කොම හරියට ඔලුවට දාන්න බෑ. මේ ගානට අදාළ දෙකවත් අඩුම තරමින් ඔලුවට දාගන්න. උපරිම සීමාකාරී අවස්ථාව කිව්වොත් පාවිච්චි කරන්න ඕන මේක. සමතුලිතතාවයේ තියෙනවා කියලා කිව්වොත් එහෙමත් නැත්නම් නිශ්චලතාවයේ තියෙනවා ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරනවා කියලා කිව්වොත් පාවිච්චි කරන්න ඕන මෙන්න මේ අසමානතාවය. ස්කන්ධය කැපිටල් M වන රළු භාරයක්ද සිම්පල් M සුමට අංශුවක්ද තිරස් මේසයක් මත එක ළඟ තබා මේක තිරස් මේසයක් මත තියෙන සරල අනුවර්තීය චලිතයක්. ස්වභාවික දිග A මාපාංකය M0G මේ තියෙන්නේ M0T වූ ලුහු තන්තුවක් යාකර හරි ඒ කියන්නේ ඒක ප්‍රත්‍යස්ථ තන්තුවක් නෙමෙයි. සාමාන්‍ය අවිතන්නේ තන්තුවක්. යාකර M අංශු කැපිටල් M ගෙන් ඉවතට U ප්‍රවේගයෙන් මේසය දිගේ ප්‍රක්ෂේපණය කෙරේ.
මොකක්දේ අපි අඳමු මේසේ මත තියෙනවා කැපිටල් එම් අංශුවක් ලොකු එකක් අභිලම්භ ප්‍රතික්‍රියාව R කියලා ගමු. එතකොට එයා සම්බන්ධ කරලා තියෙනවා M සුමට අංශුවකට මෙයා රළුයි. එහෙනම් අනිවාර්යෙන් මෙයා ගමන් කරන පැත්තට ප්‍රතිවිරුද්ධව ඝර්ෂණ බලයක් හැදෙනවා. රළු නිසා එයා සම්බන්ධ කරලා තියෙන සිම්පල් M සුමට අංශුවකට සම්බන්ධ කරලා තියෙන ලුහු තන්තුවකින් මෙතර මේ ලුහු කියන වචනය වැරැද්දක් තියෙන නේද? මොකද මේක ස්වභාවික දිග ඒ මාපාංකයම් නෝට් ජීකිව්වම මේක ලුහු තන්තුවක් වෙන්න බෑනේ. මෙතන පාවිච්චි කරලා තියෙන වචනය වැරදි. මේක ප්‍රත්‍යස්ත තන්තුවක් වෙන්න ඕන. ප්‍රත්‍යස්ත තන්තුවක්. ප්‍රත්‍යස්ත තන්තුවකින් තමයි යා කරලා තියෙන්නේ. හරි ඒක අපි මෙහෙම තියනවා කියලා ගමු. මේ තියෙන සිම්පල් M ස්කන්ධය. එතකොට මෙයාගේ දිග කීයද? තන්තුවේ දිග A. මෙන්න මේ ස්ථානයේ තියලා මෙන්න මේ අංශුව U ප්‍රවේගයෙන් මේසය දිගේ M ස්කන්ධයෙන් ඉවතට ප්‍රක්ෂේපණය කරනවා. M අංශු කැපිටල් M ගෙන් ඉවතට U ප්‍රවේගයෙන් මේසය දිගේ ප්‍රක්ෂේපණය කිරීම. එතකොට මොකද වෙන්නේ? මෙයා හැදෙනවා. මොකද දැනටමත් මෙයාගේ ස්වභාවික දිග දක්වා ඇදිලා තියෙනවා. ස්වභාවික දිගට වඩා දිග වැඩි වෙනවා මේ ප්‍රවේගයෙන් මෙයාව ප්‍රක්ෂේපණය කරන නිසා. එහෙනම් අපි සලකමු දැන් මේක මේ පැත්තට ඇදිලා තියෙන්නේ. කොච්චරක් ඇදෙනවද කියන අපි තාම දන්නේ නැහැ. මේ වගේ සාධාරණ අවස්ථාවක්. ඔන්න සාධාරණ අවස්ථාව. ඔය සාධාරණ අවස්ථාවට එද්දී ප්‍රත්‍යස්ත තන්තුව ඇදිලා නිසා ප්‍රත්‍යස්ත තන්තුවෙන් මෙන්න මේ අංශුව මේ පැත්තට යද්දී ප්‍රතිවිරුද්ධ දිශාවට ආතතියක් ඇති කරනවා. T. ඒක විතරයි දැන් බලයකට තියෙන්නේ. මෙයාගේ බරේ කිසිම බලපෑමක් නැහැ. මොකද බර තියෙන්නේ සිරස්ව. අරලනුවර්තිය චලිතය ගමන් කරන්නේ තිරස්ව. එතකොට අපි බලමු මෙයාගේ ස්වභාවික දිගේ ඉඳලා දැන් තියෙන විතතිය x. හරි. f සමානයි m ආදේශ කරා සිම්පල් mට මේසය දිගේ දකුණට තිරස්ව. බලයකට තියෙන්නේ t විරුද්ධ දිශාවට එහෙනම් ඍණ t mx ඩබල් ඩොට් t කියන්නේ ප්‍රත්‍යස්ථතා මාපාංකය ගුණ කිරීම විතතිය බෙදීම ස්වභාවික දිග සමානයි mx ඩබල් ඩොට් mට m කපන්න බෑනේ. මෙයා m මෙයා m නෝට්නේ. වරුද්දට කැපුවා. කපන්න බෑ. එහෙනම් x ඩබල් ඩොට් සමාන වෙනවා ඍණ m නෝට් g බෙදීම ma. මෙන්න මේ m එක මේ පැත්තට බෙදෙනවා ma වතාවක් x. මේක තමයි සරල අනුවර්තීය චලිතයේ ලාක්ෂණිකය සංගුණකයක් වතාවක් x කියලා තියෙනවා. මෙතන අර වගේ වරහණක් ඇවිල්ලා නැහැ. එහෙනම් මේ තියෙන්නේ ලාක්ෂණිකය. සරල අනුවර්තීය චලිතයේ ලාක්ෂණිකය නිරූපණය කෙරේ. ඔමේගා වර්ගය කියන්නේ මෙන්න මේ සම්පූර්ණ සංගුණකය. m not g බෙදීම ma කේන්ද්‍රය කියන්නේ මෙන්න මේ වරහන බිඳුවට සමාන කරපුවම වෙන x උත්තරේ මෙතන තියෙන x විතරයි. එයා බිඳුවට සමාන කරනවා කියන්නේ බිඳුවයි. කේන්ද්‍රයේ බිඳුවයි.
සරලනුවර්තිය චලිතය පටන් ගන්න මෙතනින් x කියන කැදින්න මේ පැත්තට x බින්දුව විට සරලනුවර්තිය චලිතය කේන්ද්‍රය. එහෙනම් මේක නේද කේන්ද්‍රය වෙන්න. මේක තමයි කේන්ද්‍රය. මේක තමයි C. කේන්ද්‍රය බින්දුවයි. එතන ප්‍රවේගය u. එහෙනම් අපි තාමු ඊළඟ සමීකරණය v වර්ගය සමානයි ඔමේගා වර්ගය වතාවක් විස්තාරයේ වර්ගය ඍණ x වර්ග. මේ දාන්නේ c ට. v කියන්නේ u ගාන දීලා තියෙන ප්‍රවේගය u. ඔමේගා වර්ගය කියන්නේ මෙයාගේ මේ විල තියෙන උත්තරේ m not g බෙදීමෙන් මේ වැඩි කිරීම a වර්ග ඍණ x වර්ග. මොකක්ද x කියන්නේ? x කියන්නේ මෙන්න මේ සමීකරණය ආදේශ කරපු ලක්ෂයට සරල අනුවර්තීය චලිතයේ කේන්ද්‍රයේ සිට ඇති දුර. කේන්ද්‍රයත් අපි මේ ආදේශ කරපු ලක්ෂයත් එකමත් එක වැටෙනවා. එකම ලක්ෂය. එහෙනම් x කියන්නේ බිඳුව. ඕන් දැන් අපි මේ වර්ගයේ උක්ත වෙනවා ma මේ දෙන්න ගුණ වෙනවානේ u වර්ග බෙදීම m not g. එහෙනම් විස්තරය ගන්න පුළුවන් a කියන්නේ මෙයාගේ වර්ගමූලය ma බෙදීම m not g වර්ගමූල u. u වර්ගයේ වර්ගමූල කියන්නේ u. හරිනේ. ඔන්න විස්තරය ගත්තා. දැන් මොකද්ද හොයන්න ඕන? ඒක කියවලා බලමු. සරල අනුවර්තීය චලිතයක් බව පෙන්වන්න. හරි පෙන්වුවා. mu විශාලයි. මෙන්න මේ ප්‍රකාශනයේ බව පෙන්වා දෝලන කාලය සොයන්න. එහෙනම් පළවෙනිම දේ මෙන්න මේක පෙන්වන්න ඕන. මෙන්න මේ අසමානතාවය. එතකොට ඔය වගේ උත්තරයක් දැක්ක ගමන් හිතෙන්න ඕන මේක ඝර්ෂණ මාධ්‍යයකනේ චලනය වෙන්නේ. එහෙනම් ඝර්ෂණය පිළිබඳ අපිට තියෙනවා සමීකරණයක් සහ අසමානතාවයක්. එහෙනම් මේ ප්‍රශ්නෙට පාවිච්චි කරන්න ඕන අපි අසමානතාවය. ඒකනේ මේ අසමානතාවයක් පෙන්වන්න කියලා දීලා තියෙන්නේ. එතනින් අපිට හිතා ගන්නත් පුළුවන්. හැබැයි තනිකරම තියරි එක පාවිච්චි කරලා යනවා නම් හරියටම තේරුම් අරගෙන උත්තරේ ගන්නවා නම් හිතන්න ඕන මෙන්න මේ වචනේ. කොයි වචනේ? සමතුලිතව පවතී. m නිසල නම් නිසල ඒ කියන්නේ නිශ්චලතාවයේ පවතිනවා නම් ඔක තමයි වචනේ. m නිශ්චලතාවයේ පවතිනවා නම් මෙයානේ දැන් ඝර්ෂණ මාධ්‍යයක චලනය වෙන්නේ. මෙයා නිශ්චලතාවයේ පවතිනවා කියන්නේ මෙන්න මේ අවස්ථාව නේද? සමතුලිත අවස්ථාවේ තියෙන. නිශ්චලතාවයේ තියෙනවා කියන්නේ සමතුලිතයි. සමතුලිතයි කියන්නේ මෙන්න මේ අසමානතාවය. ඒතරෝක තමයි හරියටම අපි අවබෝධ කරගෙන මේ උත්තරේ ගන්නවා නම් හිතන්න ඕන විදිහ. නිශ්චලතාවයේ තියෙනවා නම් වස්තුව සමතුලිතයි. සමතුලිතයි නම් මෙව්වාර ගුණිතය ඝර්ෂණ බලයට වඩා විශාල හෝ සමාන වෙන්න ඕන. මෙව්වාර ගුණිතය ඝර්ෂණ බලයට වඩා විශාල හෝ සමාන වෙන්න ඕන කියලා ගාන එතනින් පටන් ගන්න. එහෙම හිතුම් නැතත් අමතක වුණත් මෙතන තියෙන අසමානතාවයක්නේ. එහෙනම් FR සමානයි μR කියන එක පාවිච්චි කරන්න බෑ. මේක තමයි පාවිච්චි කරන්න ඕන කියලා එහෙම නිකන් පොර ක්‍රමයට හිතලා ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ උත්තරේ එනවනම්. තර්කය ලිව්වා M නිසල නිසා FR ඔන්න මම දැන් FR එක මාක් කරගන්නවා. මොකද මෙයා ගමන් කරන්නේ බලය තියෙන්නේ මේ පැත්තට. මෙයා එහෙනම් ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි ඝර්ෂණය යොදන්නේ. FR කුඩා හෝ සමානයි μR. අපේ තර්කය ලිව්වා. දැන් මොකද්ද මේ FR එක? μ කියන එක නම් දන්නවා. μ කියන්නේ m හා තලය අතර ඝර්ෂණ සංගුණකය කියලා දීලා තියෙනවා.
FR එකයි කැපිටල් R එකයි හොයන්න ඕන. කැපිටල් M සමතුලිතව තියෙන්නේ නිශ්චලතාවයේ තියෙනවා කියන සමතුලිතයි. සමතුලිතතාවය සලකා සමතුලිතතාවය සලකා මට එම්ට මේවා ලියන්න පුළුවන්. ඉහලට තියෙන බල සමානයි පහලට තියෙන බල R සමානයි කැපිටල් MG. දකුණට තියෙන බල සමානයි වමට තියෙන බලට. ඒ කියන්නේ මේ පැත්තට තියෙන්නේ ආතතියනේ T සමානයි FRට ඝර්ෂණයට. මේ පළවෙනි සමීකරණය දෙවනි සමීකරණය. තව සමීකරණයක් ලියන්න පුළුවන් Tට. අපි දන්නවා T කියන්නේ M0G බෙදීම A වැඩි කිරීම X. මොකක්ද මේ? මෙන්න මේ ප්‍රත්‍යස්ථ තන්තුවේ ආතතියට සමීකරණය ලියුවේ. මෙන්න මේ මෙතන පාවිච්චි කරපු එකමයි මේ ලියලා තියෙන්නේ. මේ තුන්වෙනි සමීකරණය. 2යි 3යි සමානයි. 2 සමානයි 3ද එකෙන්ද මට ලියන්න පුළුවන් M0G බෙදීම A වතාවක් X සමානයි T කියන්නේ FR කියලා. ඒ වගේම මම දන්නවා මෙතනින් මගේ FR කියන එක ඒ කියන්නේ M0G බෙදීම A වතාවක් X කියන එක FR වෙනුවට මම මේක ආදේශ කරා. FR කියන්නේ මේකනේ. මෙතන FR වෙනුවට මේක මම ආදේශ කරා කුඩා හෝ සමානයි mu R. R කියන එක මට එකෙන් ගන්න පුළුවන් කැපිටල් MG කිය. R කියන්නේ කැපිටල් MG. හරිනේ. ඊළඟට X කියන එකක් මෙන්න මේ උත්තරේ නෑ. දැන් උත්තරේ පොඩ්ඩක් සංසන්දනය කරලා බලන්න. අපිට පෙන්වන්න තියෙන උත්තරේ X කියන එකක් නැහැ. තියෙන්නේ U. එහෙනම් මේ X වෙනුවට මම මොකක් හරි අපයක් ආදේශ කරගන්න ඕන. X කියන්නේ මොකක්ද? මෙන්න මේ අංශුව සරල අනුවර්තී චලිතයේ යන උපරිම දුර. මොකද මෙතන ඉඳලා මෙතනට යන්නේ උපරිම දුර. එතකොට මෙයා මුළු චලිතය පුරාම හරිම වැදගත් විනාඩි 5යි හොඳට අවධානය ගන්න. මුළු චලිතය පුරාම නිසල නම් එන්න කියනවනේ M නිසලයි කියලා. එහෙනම් මෙයා එල්ලෙන්නේ නැතුව තියෙන්න නම් මෙන්න මේ අංශුව ටික ටික මෙහෙම යද්දී මෙන්න මේ T එක මොකද වෙන්නේ? T එක ටික ටික වැඩි වෙනවා. එයි විතතිය වැඩි වෙනවනේ ළමයි. විතතිය වැඩි වෙන්න මෙන්න මේ ආතතිය වැඩි වෙනවා. හැබැයි මෙයා මුළු කාලය තුලම නිශ්චලතාවයේ ඉන්න නම් මේ X උපරිම ස්ථානයට ළඟා වුණත් ඒ කියන්නේ X උපරිම ස්ථානයට ළඟා වෙලා ආතතියට දෙන්න පුළුවන් වගේ උපරිම වුණත් ඒ උපරිම ආතතියටවත් බැහැ මෙයාව චලනය කරන්න. එහෙනම් X උපරිම වෙන්නවා කියන්නේ මොකක්ද? මේ සරල අනුවර්තී චලිතයේ විස්තරයට ගමන් කරනවා කියන එක. එහෙනම් X කියන එකට යන්න පුළුවන් A දක්වා විස්තරය දක්වා ඒ අද්දිත් M නිසලයි. X කියන එක උපරිම ස්ථානයට විස්තරයට යද්දිත් M නිසලයි. එහෙනම් මට මෙන්න මේ X එක A වලින් ආදේශ කරන්න පුළුවන්. එතකොට X වෙනුවට A ආදේශ කරනවා කියන්නේ ඒ කියන්නේ මොකද්ද? මෙන්න මේ උත්තරේ. මේ උත්තරේ මම A වලට ආදේශ කරනවා. MA බෙදීම M0G වර්ගමූල වතාවක් U කුඩා හෝ සමානයි mu MG. දැන් මෙතන සුළු වෙනවා M0 වර්ගමූලයක් මෙතන M0 එකකට කැපිලා M0 වර්ගමූල කියලා එනවා. මෙතන G එකක් මේ වර්ගමූල G එකට කැපිලා
වර්ගමූල G වෙනවා. මෙතන තියෙන වර්ගමූල A එකක් මේ නිකන් ඒකට කැපිලා මෙහා වර්ගමූල A වෙනවා. එච්චරයි නේද? A එකක් තිබ්බා මේක ලිව්වා. මෙතන වර්ගමූල M එකක් තියෙනවා. ඒක කාත් එක්කවත් කැපුන්නේ නැහැ. U එකක් තියෙනවා. මම ගන්න ඕන mu සඳහා එහෙනම් මේ කැපිටල් MG එක මම පල්ලෙහාට බෙදනවා. මෙතන තියෙන්නේ විශාලයි කියලා විතරයි. මෙතන දැන් තියෙනවා mu විශාල හෝ සමානයි කියලා. එහෙනම් ඊළඟ පියවරෙන් අපි මේ සමානතාවය අතහැරලා දානවා. ඒ සමානතාවය අතහැරලා දාලා තියෙන්නේ අපි දැන් මේ x ට යන්න පුළුවන් උපරිමයටම ගියා. උපරිමයටම ගියත් මේ මිනිස්සයා චලනය වෙන්නේ නැහැ. ඒතර උපරිම ස්ථානයේදී චලනය වෙන්නේ නැහැ කියන්නේ කවදාවත් මේ උපරිම ඝර්ෂණය දැනට තියෙන ඝර්ෂණයට සමාන වෙන්නෙම නැහැ. උපරිම ඝර්ෂණයට වඩා දැන් තියෙන ඝර්ෂණය අනිවාර්යෙන් දශමයක් හරි අඩුයි. ඒකයි උපරිම අවස්ථාවට ගියත් මේ මිනිස්සයා චලනය වෙන්නේ නැත්තේ. ඒ හින්දා උපරිම අවස්ථාවේදී වත් සමාන වෙන්න බෑ. එහෙනම් සමානයි කියන එක අපිට ලියන්න නැතුව ඉන්න පුළුවන්. ඒ හින්දා තමයි මේක මේ පියවරේදී අපි නොලියා ඉන්නේ. හරි එහෙනම් උත්තරේ එනවා mu පැත්තට කට ඇරෙන්නේ විශාලයි. මේක දැම්මට මේ g එකයි මේ g එකයි සුළු කරලා ලියන්නත් පුළුවන්. mm not g එක යටට එන්නේ වර්ගමූල g කියලා. එතකොට වර්ගමූල ag වෙනවා. මෙතන u එකක් තියෙනවා. මෙතන කැපිටල් M එකක් තියෙනවා. u බෙදීම m. මේ තියෙන උත්තරේ. ඒතර මේ වල අර වර්ගමූල කපන සුළු කිරීම එහෙම ඔයගොල්ලෝ පොඩ්ඩක් මේ අඩුපාඩුව බලන්න. ඒවත් ඔක්කොම කියලා දෙන්න බෑ. සෑහෙන කාලයක් යනවා. එතකොට පුළුවන් උපරිම පැහැදිලි කරා ඒ සුළු කිරීමුත්. එතකොට අපිට උත්තරය ආවා. ඒතර මේක කිසිම කාලයක් හොයන දෙයක් අහන්නේ නැහැ. කාලයක් ගැන අහන්නේ නැහැ. නිකන් සරල අනුවර්තීය චලිතයේ යෙදෙනවා කියලා ගත්තා. දර්ශනයට අනුව අසමානතාවය ගන්න විතරයි තියෙන්නේ.